වුණ විට මොකද්ද තියෙන වාතාවරණය සමහර අය කියනවා දැන් අරගල නිකන් දියාරු වෙමින් පවතිනවා කියලා කියනවා වෙනකොට යම් පාර්ශවයක් විසින් කියනවා නම් අරගලය දියාරු වෙනවා කියලා ඒක දියාරු කරන්නට උත්සාහ කරනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ජනතාව තුළ පාමේ රංගන ශිල්පීන් තුළ තිබිච්ච ගෞරවය පොඩ්ඩක් අඩු වුණා. සුළුතරයක් ශිල්පීනියන් හිටියා මේ මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ ඔවුන්ව බිලිබෑවා. අද අප බස් ලංකා විශේෂ වැඩසටහනට අපි සමග ලංකා ඉඳලා එකතු වෙනවා අපේ බොහොම ප්‍රවීණ ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් දුලිකා මාලපන මහත්මිය. ඉතින් අපි බොහොම සාදරයෙන් ඔබ පිළිගන්න අපි මේ වැඩසටහනට ආයුබෝවන් කියලා දුලිකා. ආයුබෝවන්. ආයුබෝවන් වේවා. අතන මම හිතන්නේ දුලිකා ගැන හැඳින්වීමක් ලොකු අවශ්‍යයි කියලා. මොකද මම හිතන්නේ වේදිකා නාට්‍ය වෙන්න පුළුවන්, ටෙලි නාට්‍ය වෙන්න පුළුවන්, සිනමා වෙන්න පුළුවන් හැම දෙයක්ම ජයගත්ත කෙනෙක්. ඉතින් මම හිතනවා අද විශේෂයෙන්ම අපි ඔබත් සමග අපි සාකච්ඡා කරන විශේෂයෙන්ම අපි දකිනවා ඔබ බොහොම ඉදිරියෙන් ඉන්නවා මේ විශේෂයෙන් මේ අරගල භූමිය තුල. මම හිතනවා අර මේ ගෝල් ෆෙස්ට් එකේ මේ කට්ටිය එකතු වෙන්න ඉස්සෙල්ලා පවා ඔබ හිටියා ජනතාවත් එක්ක. ඉතින් මේ නිසාම තමයි අපි හිතුවේ ඔබත් සමග මේ සංවාදය කරන්න. විශේෂයෙන්ම අද ඊටම අවිනිශ්චිතත්වයක් තියෙන. අද අපි මේ කතා කරන්නේ මැයි මාසේ 3 වෙනිදා. ඉතින් අපි දන්නේ හෙට මොකද්ද වෙන්නේ කියලා ඒ වගේ තත්ත්වයක් තියෙන. ඉතින් මට මේ දුලිකා දැන් ඔබ විශේෂයෙන්ම අරගල භූමියේ විශේෂයෙන්ම ප්‍රධාන ක්‍රියාකාරීනේ කොෂන් කටයුතු කරනවා. මට කියන්න දැන් මේ වුණ විට මොකද්ද තියෙන වාතාවරණය සමහර අය කියනවා දැන් අරගලේ නිකන් දියාරු වෙමින් පවතිනවා කියලා කියනවා. මේක මේ තවදුරටත් මේක යන්න බෑ කියලා කට්ටියක් කියනවා. ඒ වගේම අනිත් තව පැත්තකින් අපි දකිනවා ජනතාව එන්න තව අරගල භූමියේ රොක් වෙන ගතියක් තියෙනවා. මොකද්ද ඔබ දකින්නේ ඒ තත්ත්වය අද වෙනකොට? අද මේ මොහොත වෙනකොට යම් පාර්ශවයක් විසින් කියනවා නම් අරගලය දියාරු වෙනවා කියලා ඒක දියාරු කරන්නට උත්සාහ කරනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද හේතුව දැන් මේක ආරම්භයේ ඉඳලම මේක හුඟක් කට්ටිය විශ්වාස කරන්නේ දවසකින් දෙකකින් මේක නතර වෙයි මේ පොඩි කොල්ල කුරුට්ටු ටිකක් එකහුවලා කරපු වැඩක් කියලා. ඕක තමයි හැමෝම හිතුවේ. ඒ කියන්නේ ඒක පාටම දැන් අපි හතර වටේම රට පුරා මේ පවතින විරෝධතාවයන් පිළිබඳ සාකච්ඡා කරද්දී මිනිස්සු කෑ ගහද්දී මිනිස්සු පෝලිං වල හිටගෙන ඉඳද්දී මිනිස්සුන් බඩගින්න හින්දා මිනිස්සු අඬද්දී ඊට පස්සේ මේ හැම කාරණාවක් එක්කදීම එක පාට බලාපොරොත්තු නොවු අවස්ථාවක 8 වෙනිදා කියන දවසේදී සියලු දෙනාම එනවා මේ ගෝල් ෆේස් පිටියට. ගෝල් ෆේස් පිටියට ඇවිල්ලා මහත් දබ වැස්ස තෙමිතෙමේ ඉන්නවා ළමයි 32 දෙනෙක්. මම මේ කියන්නේ අර හැම තැනකම නගරවල තිබිච්ච මේ තෙල් ප්‍රශ්න, කෑම ප්‍රශ්න, මේ සියලුම ප්‍රශ්න හැම එක තැනක කූට ප්‍රාප්තියක් එනවා. මේක දෝර ගලන්න පටන් ගන්නවා. ඒ තමයි ඔය 8 වෙනිදා කියන දවසේ හවස වෙනකොට සියලු දෙනා ළමයි 32 දෙනෙක් ඇවිල්ලා ගෝල් ෆේස් පිටියේ හිට ගන්නවා මහත් දබ වැස්සේ. එතකොට මේ හිටගත්ත කිසිම කෙනෙකුට පක්ෂයක් තිබුණේ නැහැ අයියා. මේ හිටගත්ත කිසිම කෙනෙක් පක්ෂයක් නියෝජනය කරපු කට්ටිය නෙමෙයි. මේ හිටගත්ත හැම කෙනෙක්ම දේශපාලඥයෙක්ගේ අනුබලයකට හිටගත්ත කෙනෙක් නෙමෙයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු තමයි සාමාන්‍ය දරුවෝ මේ හොඳ රැකියා කරගෙන මේ රටේ මේ එහාට මෙහාට තමන්ගේ ආයතන වල වැඩ කරපු ලක්ෂ ගණන් වල පඩි වලට හිටපු ළමයි පවා මෙතනින් ඇවිල්ලා මේ දබවැසේ හිට ගන්නවා. ඒ හිට ගන්නේ ඇයි? මේ රටේ මේ සිද්ධ වෙන මේ කූට දේශපාලනය, මේ දූෂිත දේශපාලනය මේ රටේ ඉවත් කළ යුතුයි කියන පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේ කට්ටිය හැමෝම හිටගන්නේ. එතකොට මේ පවතින පාලන තන්ත්‍රය හෝ මේ දේශපාලනය මම ඇත්තටම කැමති නෙමෙයි දේශපාලනය කියන එක. මොකද අපේ රටේ ඉතිහාසයෙන් නම් දේශපාලනයක් සිද්ධ වෙලා නැහැ. පාලනයක් හරියාකාරව සිද්ධ වුණා නම් රට මේ තත්ත්වයට එන්නේ නැහැ. මං කියන කළමනාකරුවෝ ටිකක් හිටියා. ඒ කළමනාකරුවෝ ටික අසාර්ථක වුණා. ඉතිහාසයේ ඉඳන්ම මේ දේශයේ කළමනාකරණය කරන්නට මේ ජනතා පරමාධිපත්‍යයෙන් පාර්ලිමේන්තුවට ගිය මේ පිරිස අසාර්ථක වුණා කියන එක තමයි දකින්නේ. එහෙමනම් අසාර්ථකයි නම් ඒ කළමනාකාරයාට ඉවත් වෙන්නට හෝ ඉල්ලාස් වෙන්නට හෝ විය යුතුයි මේ මොහොතේ. එතකොට මේ ඇවිල්ලා හිටගත්ත පිරිස දවසෙන් දෙකෙන් තුනෙන් ඉවත් වෙයි කියලා හිතුවා. නමුත් ඉවත් වෙන්නේ නැහැ. මේක දවසින් දවස මහා ජන කණ්ඩායමක් බවට පත් වුණා. 4 දිබ්බාගෙන් පිරිස් මෙතෙන්ට එන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ තැන් තැන් වල තිබිච්ච ප්‍රශ්නේ මේගොල්ලෝ ගාලු මෝදුවරට අරගෙන ආවා.
ඊට පස්සේ අරගෙන ආවට පස්සේ මේක පොඩි ගාලු මුදුල සම්මුතියක් බවට පත් වුණා. මොකද ඒ ආව කිසිම කෙනෙක්ගේ ජාතියක් අහලා ආගමක් අහලා පාටක් අහලා නෙමෙයි එතනට එක්කහුනේ. හැම මිනිහෙක්ම තමන්ගේ අසාධාරණේ අරගෙන ඇවිල්ලා බෝඩ් එක වෙන්න පුළුවන්, බැනර් එක වෙන්න පුළුවන් අරගෙන ඇවිල්ලා හිට ගන්න පටන් ගත්තා. ඔන්න ඔතනදී තමයි මේ රජයට රත් වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේක මේ ළමයි දවසෙන් දෙකෙන් ඉවර කරයි කියලා හිතුවට සමස්ත රටක් මේ කටයුත්තත් එක්ක එකතු වුණා. එකතු වීමට පස්සේ මේගොල්ලෝ උත්සාහ කරන්න පටන් ගත්තා මේක මර්ධනය කරන්න. මේගොල්ලෝ උත්සාහ කරා මේක මම ඊට පස්සේ මේ ගාලු මෝදර අරගලය කියලා අපි කියන්න පටන් ගත්තා. ඊට පස්සේ මේකට නම් වැටෙනවා ගෝට ගෝ හෝම් කියනවා. ඊට පස්සේ රාජපක්ෂ පරම්පරාවම එපා කියලා කියන මේ 225 එපා කියනවා. මෙතකොට මේගොල්ලන්ට ටිකක් ඇහැ ඇරෙන්නට පටන් ගත්තා. මේක සරල නෑ, මේක ඊට වඩා ගැඹුරකට ගිහිල්ලා තියෙනවා, මේක අපිට පාලනය කිරීමට නොහැකි කියලා මොවුන් විවිධාකාර මේක පාලනය කරන්න පටන් ගත්තා. මේක ආණ්ඩුවේ හස්තයන් පාවිච්චි කරලා පාලනය කරන්න පටන් ගත්තා. ආයුධ වලින් පාලනය කරන්නට උත්සාහ කරා. එතකොට මේ හැම අවස්ථාවකදීම අපේ රටේ බාර් ඇසෝසියේෂන් එක නීතිඥවරුන්ගේ සංගමය පෙනී ඉඳලා මේක හියුමන් රයිට් එකක්. මේ රයිට් එක වයලේට් කරන්න බෑ කියන තැනට ඇවිල්ලා මේ වෙනුවෙන් ඔවුන් මහ විශාල ආවරණයක් අපිට ලබා දුන්නා මේ ගාලු මෝදුරට. එතකොට තවත් ලොකු කණ්ඩායමක් ආව, මේක නීති රාමුවක් ඇතුළට ආවා. ඒ නීති රාමුව තුළ මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දැන් ඒකේ තියෙන පැහැදිලිම දේ තමයි මොනතරම් මේක මර්ධනය කරන්නට උත්සාහ කරා. කිසිම අවස්ථාවක ඔවුන්ට මේක මර්ධනය කරන්නට බැරුව ගියා. මොකද හේතුව මේ ගාලු මෝදර සම්මතියේ ඉන්න කිසිම කෙනෙක් ආයුධ වලින් හෝ පහර දීමකින් හෝ ගලක් අරගෙන ඒකෙන් පහර දීමකින් හෝ එහෙම නැත්තම් මේක බොහොම අමානුෂික විදිහට හෝ කිසිම කෙනෙක් මේක තුල ක්‍රියාත්මක නොවීම. ඒක හරීම වැදගත්. මොකද අපි ඉතිහාසයේ ඉඳන් අරගල දක්ලා තියෙනවා. ඒ අරගල වල ඊළඟ ස්ටෙප් එක වෙන්නේ ආයුධ වලින් හෝ මොනියම් ආකාරයකින් පහර දීම්, ගිනි තැබීම්, විනාශ කිරීම. මේ ගාලු මෝදුර සම්මුතියේ පළවෙනිම කාරණාව තමයි කිසිම පොදු හෝ පෞද්ගලික දේපලකට හානි නොකිරීම. ඒ වගේම කිසිම හෝ පෞද්ගලික තරහවක් හෝ පොදු තරහවක් හෝ මුල් කරගෙන කිසිම කෙනෙකුට පුද්ගලයෙකුට හානි නොකිරීම. ඉතින් ඔය කියන කාරණා දෙකත් එක්ක රජයට බැරුව ගියා මේ ගාලු මෝදුර අරගලය, සාමකාමී අරගලය මර්ධනය කරන්නට. එතකොට ඒක මහ විශාල කාරණාවක් වෙනවා. ඒ කියන්නේ මේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙනවා. ලෝකෙට ඒක වෙන විදිහකට යන්න පටන් ගන්න මේ අවිහිංසාවාදී අරගලය. ඉතින් එහෙම දෙයක් මර්ධනය කරන්නට ලෝකෙ කොහෙවත් නීතියක් නැහැ. ඉතින් කවදා හෝ කොතනක හෝ මේ පුද්ගලයෝ මේ තමන් බලාපොරොත්තු වෙන කාරණා ටික ඉෂ්ට සිද්ධ වෙනතුරු මේ අරගල භූමියේ රැඳී සිටිමින් මේ මුළු මහත් ජනතාව වෙනුවෙන් තමයි මේ අරගලය කරන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕන. දැන් හිතනවා නම් මට මගේ පෞද්ගලික දෙයක් කියලා, මෙතන පෞද්ගලික කිසිම දෙයක් නැහැ. මෙතන ඉල්ලීම් ටිකක් තියෙනවා. ඒ ඉල්ලීම් ඉතාමත් පැහැදිලි. ඒ එක කොටසක තමයි තියෙන්නේ අපේ මේ රටේ විධායක ජනාධිපතිතුරිය අහෝසි වෙන්න ඕනේ. ඒක ඉවත් කරන්න ඕනේ. ඇයි මෙච්චර කාලයකට මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ බලතල දින දින වැඩි වෙලා ඉතාමත් අත්නෝමතික විදිහට මේ රට තුල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපි ලෝකේ අනිත් රටවල් තියා බලාපුවම මේ රටේ තියෙන මේ වරප්‍රසාද වරදාන මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු මේ සියලු දෙනාටම වැඩි මේ අසාමාන්‍ය වරප්‍රසාද වරදාන ටිකක් දකින්න. අපි දැන් මේ ඇමරිකාවේ ගත්තත්, එංගලන්තයේ ගත්තත්, එහෙම නැත්නම් කැනඩාවේ ගත්තත් අපි මේ දියුණු රටවල් වල බලපුවාම මෙතන තියෙන්නේ මේ බොහොම සීමිත වරප්‍රසාද ටිකක්. ඒ කියන්නේ රජයේ මේ සේවයේ රාජ්‍ය ආයතනික ඉහළම නිලධාරියෙකුට ලබන්නට පුළුවන් වැටුපක් සහ ඒ ආශ්‍රිත පහසුකම් නොවේ. ඊට එහා ගිය මහ විශාල වරප්‍රසාද වරදාන ටිකක් තියෙනවා. ඉතින් මේ ගාලු මුදුර සම්මුතියේදී තව එක කාරණාවක් තමයි මේ සියලු වරප්‍රසාද වරදාන ඉවත් කළ යුතුයි. ඒක තමයි කාරණේ. පැහැදිලිවම තියෙන මේ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පාලනය, මේ පවුලට විතරක් ලඝු වෙච්ච රාජපක්ෂ පාලනය මේ රටින් තුරම්ම කළ යුතුයි කියන එක. මොකද හේතුව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයේදී මේ රාජපක්ෂ පරම්පරාවට විතරක් ලඝු වෙච්ච වරප්‍රසාද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොම පාර්ලිමේන්තුව තුල කැබිනට් එක තුල අනුමත වෙලා තියෙනවා. මේ 225ම ඒකට එකඟතාවය පළ කළා දෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම මේ 225 ඇතුළු මේ සියලුම කණ්ඩායම් මේ රටේ මේ තියෙන දූෂිත දේශපාලනය මේන්ටේන් කරන්න, මේ දූෂිත දේශපාලනය දිගුකල් පවත්වාගෙන, දිගුවක් හැටියට පවත්වාගෙන යන්නට සහ ඒකේ ඔවුන්ට වරප්‍රසාද වරදාන ගන්නට
අර කණ්ඩායම කියන ප්‍රධාන රාජපක්ෂ කණ්ඩායම වට එක්රොක් වෙලා තියෙනවා. ඒක පක්ෂ විපක්ෂ අන්පක්ෂ ඒ කියන්නේ සියලුම සුළු කණ්ඩායම් පවා මේකට අනුමැතිය දීගෙන මේක තුල රැඳිලා ඉවරලා ඉඳගෙන තියෙනවා. ඉතින් එහෙමනම් 225ම මේක තුල තිබිය යුතු නෑ කියන එක ඉතාමත් සාධාරණයි. මොකද හේතුව අපේ රටේ කිසිම අවස්ථාවක අපි දකින්නේ මේ සාමාන්‍ය ජනතාවට රටට වැඩදායෝ පනතක් සම්මත වෙනවා. ඒක ඉතාමත් අල්පයි. මේ පාර්ලිමේන්තුව තුළ සම්මත වෙන බහුතර පනත් මේ දේශපාලනය කරන්නා වූ පුද්ගලයා මේ අපේ මේ ජනතා පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තුවට යන මේ පුද්ගලයින්ගේ වැඩ පිණිස තමයි ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඔවුන්ගේ සුබ පිණිස තමයි මේවා සියල්ල නිර්මාණය වෙන්නේ. ඉතින් එහෙමනම් තව දුරටත් එවැනි පාලන තන්ත්‍රයක් මේ රටට අවශ්‍ය නැහැ කියන පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේ සියලුම කණ්ඩායම්. මෙතන දැන් දරුවෝ ටිකක් කියලා කිව්වම දරුවෝ නෙමෙයි මේ වැඩිහිටියාගේ ඉඳන් දරුවාගේ කියන අත දරුවාගේ ඉඳන් තාම මේ ලෝකෙට ඉපදුන්නේ නැති මේ කුසේ ඉන්න දරුවාගේ පටන් හැම කෙනෙක්ගේම දායකත්වයක් තියෙනවා. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ රට හෙට දවසේ අනාගත පරම්පරාවට දරුවන්ට යහපත් රටක් නිර්මාණය කළ යුතුයි කියන තැන ඉඳලා තමයි මේ හැම කෙනෙක්ම ඉන්නේ. ඉතින් මම හිතන්නේ ඒක නිසා තමයි මේ රජයට තවමත් රජයට හෝ පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ මොකද පහුගිය දවස්වල දකින්න අපි ජනාධිපති කාර්ය සාධක බලකායක පාටම සිවිල් ඇඳුම් වලින් පයින්නවා වැටවල් වල තියෙන ඔක්කොම කොඩි ගලව ගන්නවා ගලවලා එක තැනකට ගොනු කරලා දාලා යනවා. ඒ කියන්නේ කිසි කතාවක් බහක් නැහැ යනවා. ඒ කියන්නේ අරගලයන් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැන් අරගල භූමිය තුල අපි දකින කිසිම කොහෙන් එනවද කියන්න දන්නේ නැහැ. හිටපු ගමන්ම හනන්නා දුන්නන පිරිස් විසින් නැවිලා පහර දීම් කරනවා. මේ අරගල භූමිය තුල ඉන්න පිරිස වලට පහර දීම් කරනවා. ඒත් කෙනෙකුට හිතෙන්නේ අරගල භූමිය ඇතුලේ ඉන්න මිනිස්සු තමයි මේ රණ්ඩු වෙන්නේ කියලා. මොකද ඒ පක්ෂ වලින් රජයෙන් කණ්ඩායම් වලින් මේක ඇතුළට එවන පිරිස් හරියට අරගල භූමියේ මිනිසුන් හැටියටම සමාජිකයන් හැටියටම ඉඳලා තමයි මේ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්වයන් ඇති කරන්නේ. ඉතින් එතකොට බාහිරින් ඉන්න පුද්ගලයෙක් හිතනවා මේ අරගලයේ ඇතුළේ ඉන්න මිනිස්සු දැන් ගහ ගන්නවා. දැන් මේ මිනිස්සු මෙහෙම ගහ ගන්නවා නම් මේගොල්ලෝ කොහොමද හෙට දවසේ මේ රට පාලනය කරන්න කියලා. ඉතින් ඒක මේ රටේ මේ පාලන තන්ත්‍රය විසින් නිර්මාණය කරන්න ආව දෙයක් කියන එක ඉතාමත් පැහැදිලිව කියනවා. මොකද මේ අරගලේ දිගපළල එදා ඉඳන් දන්න මිනිස්සෙක්. එතකොට මේක තුල නිතර රැඳෙන මිනිස්සෙක්. මේක තුල මම ඉතාම උපේක්ෂාවෙන් මේක දිහා බලාගෙන ඉන්න මිනිස්සෙක් හැටියට මම දකින දේ තමයි විවිධාකාර කූටෝපාය මාර්ගයන් යොදලා තියෙනවා මේ වෙද්දි. බොහොම මානුෂික විදිහට දැන් මේක ඇතුළට කට්ටිය එමින් සිටිනවා. ඒ කියන්නේ මානුෂික මූණුවරක් පෙන්වන්නේ. ඉතින් අපි ඒ සියලු දෙනා හඳුනනවා මේක තාම මර්ධනය කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් හෙට දවස වෙනකොට මං කියන්නේ හෙට දවස වෙනකොට සමහරවිට කියාවි මේ අරගල භූමිය තුල කුඩු සංසරණය වෙනවා කියලා. මේ අරගල භූමිය තුල කුඩු ගහනවා කියයි. එහෙම නැත්නම් මේ අරගල භූමිය තුල වෛශ්‍ය වෘත්තිය තියෙනවා කියයි. එහෙම නැත්නම් මේ අරගල භූමිය කිසිම නීත්‍යානුකූල නොවන දේවල් කරනවා. එහෙම නැත්නම් අවසානයේදී කියයි මේ අරගල භූමියේ ඉන්නේ මේ පිස්සෝ ටිකක් ඉන්නේ. දැන් අර පිස්සෙක් කියලා අපි මහතැනට කියනවා වගේ මේ පිස්සෝ ටිකක් ඉන්නේ තේරුමක් නැහැ. මේකේ හරයක් නැහැ කියලා. මේකේ හරයක් තියෙනවා. කෙනෙක් කියනවා නම් මේකට නායකයෙක් නැහැ කියලා. ඇත්ත. නායකයෙක් නැහැ. මොකද හේතුව මේ රටේ ඉතිහාසය නම් අපි පුද්ගල වන්දනාවට යොමු වෙච්ච හින්දා තමයි මේ රටේ විනාශය ඇති වෙලා තියෙන්නේ. පුද්ගල වන්දන ප්‍රතිපත්ති වන්දනාවක් අපි කළ යුතු වන්නේ. හැබැයි මේ අරගල භූමිය තුල තියෙන හොඳ ප්‍රතිපත්ති වන්දනාවක්. ඕනම කෙනෙකුට ආවොත් බලා ගන්නට පුළුවන්. විශ්වවිද්‍යාලයක් තියෙනවා. හොඳ පුස්තකාලයක් තියෙනවා. නීතිය පිළිබඳ දැනුවත් වෙන්නට අවශ්‍ය ස්ථානයක් තියෙනවා. හොඳ ආරක්ෂාවක් තියෙනවා. රැකවරණයක් තියෙනවා. ඒ ඔක්කොටමත් වඩා එකිනෙකාට ගරු කරනවා. එකිනෙකාට ආදරය කරනවා. ඒක මං හිතන්නේ මේ රට ඇතුලේ ඉතාමත් වැදගත්. මම මෙතන ඇත්තටම ආගම් ಜಾති වශයෙන් බෙදා වෙන් කරන්නට කැමති නෑ. මොකද මේ වචනේ කීම තුල පවා ඒක කීම තුල පවා අර්බුදයක් තියෙනවා කියලා තමයි හිතන්නේ. ඒ හින්දා මේක ඇතුලේ කිසිම දෙයක් අපි කතා කරන්නේ මේ හැමෝම අපි එකට ඉන්නවා. සියලු ශාස්ත්‍රූවලුන් මේක තුල එකට ඉන්නවා. සියලු පාර්ශවයන් මේක තුල එකට ඉන්නවා. හැමෝම හරි ආදරෙන් ඉන්නවා. ඒ ආදරය, දයාව, කරුණාව, ඒ ඉවසීම දැන් දවස් 25ක් අදට දවස් 25ක් අදට දවස් 25ක් ඔබේ මේ විදේශගත වෙන අපේ ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගයෙන් මේ රටේ ඉන්න ආදරණීය මිනිසුන්ගේ සහයෝගයෙන් මේ රටේ ඉන්න මිනිස්සු තමයි මේ ඉන්න දරුවන්ට තේ එකක් හරි ගෙනල්ලා දෙන්නේ. මේ ඉන්න දරුවන්ට කෑම ටිකක් ගෙනත් දෙන්නේ. හැමෝම ඇවිල්ලා කතා කරනවා අපි මොනවද කරන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ කියලා. හැමෝම එකතු වෙලා තමයි මේ කෑම හදන්නේ. ඉතින් සමහර වෙලාවට කියනවා මේක තුලට ෆන්ඩ්ස් එනවා. NGOs වලින් ෆන්ඩ් එනවා. එක දේශපාලන පක්ෂ වලින් ෆන්ඩ්ස් එනවා. මේක මේ කවුරුන් හෝ කණ්ඩායමක් විසින් තමයි මේක මේන්ටේන් කරන්නේ. ආදි වශයෙන් කතා කියනවා. හැබැයි මම ඒකක්වත් පිළිගන්න සූදානම් නැහැ. මොකද මම සාක්ෂි දරනවා. ඒකේ බිම් මට්ටමේ ඉන්න කෙනෙක් හැටියට මගේ වචනයට මම කියලා
මේකට අරගල භූමියට කෑම ගෙනල්ලා දුන්න වතුර ගෙනල්ලා දුන්න මගේ රටේ ආදරණීය මිනිසුන් බොහෝමයි විදේශගත පිරිස් පවා. ඉතින් ඒ හින්දා තවමත් මේ රටේ තියෙන ශක්තිය මේ රටේ තියෙන එකමුතුව මේ මිනිසුන්ගේ බලය නිසා තමයි මේක තමයි මම හිතන්නේ අපි කියන්න ඕන මිනිසුන්ගේ සර්වජන ඡන්ද බලෙන් පාවිච්චි වෙලා මේ ඉහළට ගිය මිනිස්සුන්ට දැක ගන්නට නොහැකි වූ මේ පිරිස් බලය ජන බලය මේ ගෝල් ෆේස් අරගල භූමියේ තියෙන හින්දා තාම විනාශ කරන්න බැරුව ගින් තියෙනවා. හොඳයි ඇත්තටම මේ මම හිතන්නේ ඔබ කියන දේ අපි දකිනවා බොහෝ වෙලාවට දර්ශන මාර්ගයෙන් සහ විශේෂයෙන් මේ ආගමික වශයෙන් වෙනත් ආගම්වල ඒ උත්සවයන් සමරන ඔක්කොම එකතු වෙලා ඒවා මම හිතන්නේ දැන් රාමසාන උත්සවය මම හිතන්නේ අද වෙනකොට සමරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉතින් මම ඒ වගේම මම කැමති මේ දුලික අහන්න දැන් අපි දන්නවා මේ අපි දකිනවා විශේෂයෙන් මේ රංගන ශිල්පීන් කලාකරුවෝ බොහොම තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරන මේ අරගලය තුලදී දැන් අපි දන්නවා ඒ වගේම දැන් සාමාන්‍ය රංගන ශිල්පීන් ගැන විශේෂයෙන් ගත්තොත් බොහොම අපේ හිටියන්නේ බොහොම ස්වාධීන රංගන ශිල්පීන් හිටියා අපිට ආඩම්බර වෙන්න පුළුවන් රංගන ශිල්පීන් ගාමිණී ෆොන්සේක විජය කුමාරතුංග වගේ අය. නමුත් ඊට පස්සේ කාලෙදී බොහොම ජනාධිපතිත්වයට දන ගහලා වඳින වගේ රංගන ශිල්පීන් තත්ත්වයට ආවනේ අපේ අය. ඉතින් එහෙම ඇවිල්ලා විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී බහුතරයක් මේ රජයට පක්ෂපාතීව වැඩ කටයුතු කළා. ඉතින් මම හිතන්නේ ජනතාව තුළ පවා මේ රංගන ශිල්පීන් තුළ තිබ්ච ගෞරවය පොඩ්ඩක් අඩු වෙලා තිබුණා කියලා මගේ පුද්ගලික අදහස. නමුත් අද වෙනකොට ඒක වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. මේ ගැන පොඩ්ඩක් ඔබට කතා කරන්න පුළුවන්ද මේ රංගන ශිල්පීන් අද ජනතාව මොන ආදරෙන් කතා කරන්න පටන් ගන්න තියෙනවා ආයි නැවතත් මම හිතනවා. ඒක ඉතාම පැහැදිලි. මොකද ශිල්පියා කියලා මේ රංගන ශිල්පියා කියන පුද්ගලයාට මං හිතනවා දේශපාලන පක්ෂයක් ඉදිරියේ හිට ගැනීම ඉතාමත් වැරදි. මොකද ඒක තමන්ට පෞද්ගලික ඕන කෙනෙකුට ඡන්ද දෙන්න පුළුවන්. මේ රටේ 69 ලක්ෂයම කියලා කියන්නේ මේ රටේ මේ කලාවේ නියුළු පුද්ගලයන් නෙමෙයි. එතකොට ඒකෙන් යම් කොටසක් එතන හිටියා වෙන්නට ඇති. ඕනෑම අවස්ථාවක මේ රටේ කලාකරුවන්ගේ සහාය පතන මේ දේශපාලඥයින්. ඔතන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි මේ රටේ බහුතරය නෙවෙයි සුළුතරය. මම බහුතරයක් කියන වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. සුළුතරයක් ශිල්පීනියන් හිටියා මේ මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය තුල ඔවුන්ව බිලිබෑවා. ඒක තමයි මම ඉතාම පැහැදිලිව දකින්නේ. මොකද ඉස්සෙල්ලාම ඔහු බලයට එනකොට ඔහුට කලාකරුවන්ගේ සහාය නොමිලේ ලැබුණා. බොහොම ආදරෙන් ලැබුණා. ඒකට හේතුව තමයි එවකට තිබිච්ච ක්‍රමවේදය වෙනස් කළ යුතුයි කියන කාරණාවත් එක්ක. එතකොට අපිට තිබිච්ච මහ විශාල කාරණා තමයි මේ රටේ යුද්ධ නවත්තන්න. එතකොට යුද්ධ නවත්තන්නට පුළුවන් නායකයෙක් අපිට හොයාගන්න එක තමයි මිනිස්සු හිතුවේ. මිනිස්සුන්ට එදා ඉඳන් වැරදුයි මම කිව්වේ පුද්ගල වන්දනාවට යන්නේක තමයි මේ රටේ තියෙන ලොකුම වැරද්ද කියලා. ප්‍රතිපත්ති වන්දනාවක් තමයි අපි කළ යුතු වන්නේ කියලා. ඒ කියන්නේ මේ රටට පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ පැහැදිලි ජාතික ප්‍රතිපත්තිය මේ රට තුල නිර්මාණය වුණා නම් මේකට පමයෙක් හරි ගෙනල්ලා තියලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද හේතුව එතකොට ජනාධිපති හෝ අගමැති කියන කෙනා නෙමෙයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්ති මාලාවයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්ති මාලාවට අනුව තමයි මේ රට කරගෙන යන්නේ. ඒකයි වැදගත් වෙන්නේ. නමුත් අපිට තිබුණේ මේ පුද්ගල වන්දනාවක්. ඒ හින්දා අපිට හම්බුණා හොඳ උස මහත නැඩ මේ රත්තරන් පාට කඳක් තියෙන පුද්ගලෙක්. ඒ පුද්ගලයාගේ වටේ එක්කහුව වෙන්න පටන් ගත්තා මිනිස්සු. ටික කාලයක් යනකොට එයාට රජ්ජුරුව කියන්න පටන් ගත්තා. ඒක හරි විලිලැජ්ජා සහගතයි. මොකද මේක රජ කෙනෙක් නෙමෙයි. දැන් මේ රජකම් කරපු પરම්පරා සියල්ල විනාශ වෙලා ඉවරයි. ඒවා ප්‍රතික්ෂේප කරා. මේ වැඩවසම් යුගයේ තිබිච්ච ඇතම් කාරණා අපි ප්‍රතික්ෂේප කරා. අපි මේ රජ්ජුරුව සහ මැති ඇමතිගොල්ලෝ මේ ජනතාව පීඩණයට පත් කරන කාලේ ඉවර කරලා තිබුණේ. හැබැයි නැවත වතාවක් රජ කෙනෙක් ගෙනල්ලා රජ්ජුරුවන්ට වඳින්න පුදන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට රජා නිකන් හිටියේ නෑ. රජා අප්පච්චි බවට පත් වුණා. ඒ කියන්නේ අපේ අම්මත් එක්ක සංවාසයේ ඉඳලා දරුවෝ වදපු එකනේ අප්පච්චි කියලා කියන්නේ. ඒකට මෙයා අප්පච්චි බවට පත් වුණා. මං හිතන්නේ අර ගෙදර හිටපු අප්පච්චි වෙනුවට පිට ඉන්න එකෙකුට අප්පච්චි කියපු විපාකේ තමයි මේ රට පුරා දැන් මේ අපිට භුක්ති විඳින්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒක විශේෂයෙන්ම අපේ කලාකරුවන් මුල් වෙලා සමාජගත කරා. ඒ කියන්නේ දැන් අපිට යුද්ධෙ දින්නට පස්සේ යුද්ධෙ දින්නේ දැත්තම කියනවා නම් ඒ ජනාධිපතිවරයා නෙමෙයිනේ. වටකට හිටපු හමුදාවේ නිලධාරීන් එකතු වෙලා තමයි මේ යුද්ධේ නිර්මාණය වුණු යුද්ධය විනාශ කරලා මේ රට සාමකාමී තැනට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි අපි ඒ යුද්ධය දින්නාය කියන තැනට අපි ඔහුට අසාමාන්‍ය කාලයක් කළගුණ සැලකුවා. ඔහුට පමණක් නෙමෙයි ඔහු හත්මුතු පරම්පරාවටම අපි කළගුණ සැලකුවා. මං හිතන්නේ ඒ කාලය ප්‍රමාණවත් කියලා. නමුත් ඊට පසු කාලීන නැවත වතාවක් අපේ සියලු කලාකරුවෝ එක්ව වෙලා ඔහුට වන්දනාමාන කරන්නට පටන් ගත්තා. ඔහුට වන්දි බට්ටකම් කරන්නට පටන් ගත්තා. ඔහුට ප්‍රශස්ති ගී ගායනට පටන් ගත්තා. ඇයි එහෙම උනේ?
ඕක ඉතා පරිස්සමෙන් කරන්න ඕනේ. ඔය දේශපාලනයේ වටේ එකහුව වෙන කාරණා පුද්ගලයෝ බහුතරයක් දෙනත් වරප්‍රසාද වරදාන වලට හරි ගිජුයි. මේ දේශපාලකය කරන්න එන පුද්ගලයා පමණක් නෙමෙයි. පුද්ගලයාගේ වටේ රැස් වෙන පිරිසක්. මේ වරප්‍රසාද වරදාන වලට තමයි මේ රටට එන්නේ. මේ වටේ ගොනුවේ. ඉතින් මේ වරප්‍රසාද වරදාන සඳහාම ඇතැම් පිරිස් ඔහු වටේ එකතු වෙන්නට පටන් ගත්තා. මොකද හේතුව මේ රටේ මේ පවතින ක්‍රමෙත් එක්ක අපිට සවයි වෙන්න බෑ කියලා තියෙන කලාවක් නැහැ. කලාවට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. මේක තුල තියෙන මේ පෞද්ගලික නාලිකා කීපයක් ගොනු කරගත්ත මේ ටෙලිනාට්‍ය කිරුවාවක් සහ හිතවතුන් ඇතුලේ යන ගනුදෙනුවක් මේක තුල සිද්ධ වෙනවා. එතකොට හැම කෙනෙක්ම බලන් ගත්තා තමන්ගේ ජීවිතේ ස්ථාවර කරගන්නට නම් මේ කුමක් හෝ දේශපාලන පක්ෂයක් සමග එකතු විය යුතුයි. මේ දේශපාලකයෙක් සමග එකතු වී තමන්ට අවශ්‍ය කරන වරප්‍රසාද වරදාන ටික තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන් රැස් කළගත යුතුයි. මම ඉතාම හොඳින් දන්න කාරණාවක් තමයි ඊට පස්සේ දෙවෙනි කාලය වෙනකොට මේ රාජපක්ෂ පරම්පරාව මේ ඔවුන් වටේ ගොනු වෙන මිනිස්සුන්ට මුදල් දෙන්න පටන් ගත්තා. මුදල් දෙන්නට පටන් ගත්තා. මම ඒක ඉතා වගකීමෙන් කියනවා. මොකද හේතුව මගෙන් අහලා තියෙනවා මෙච්චර දෙන්නම් ඔයාට පුළුවන් ද අපිත් එක්ක එන්න ස්ටේජ් එකට ස්ටේජ් ඒ කියන්නේ මට කියලා තියෙනවා 20ක්. ඒ කියන්නේ මීටින් 20ක් කවර් කරලා දෙන්න. ඔයාට මීටින් 10ක් කවර් කරලා දෙන්න පුළුවන් ද? ඔයාට අපි මෙච්චර මුදලක් ගෙවන්න. ඒව මට ගෙනලා තියෙන ඒවා ඩීල්. ඒවා පැහැදිලිවම ඩීල්. මේ රටේ උඩ ජනාධිපතිවරයාගේ ඉඳන් මේ පහළ මට්ටමට එනකම් හැමතැනකම ඩීල් තියෙන්නේ අයියේ. ඒ ඩීල් වලට තමයි වැඩ කරන්නේ. ඒක මහා ඛේදවාචකයක්. මොකද මේ රටේ පාලන තන්ත්‍රය විතරක් වෙනස් කළා බෑ. මේ රටේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න ඕනේ. රට වෙනස් කරන්න බෑ. මේ රටේ මිනිස්සු වෙනස් කරන්න ඕනේ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. එතකොට තමන්ගේ රටට තමන්ගේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්නට ඩීල් දාන එක මහා ඛේදවාචකයක්. එතකොට මට ඒ වගේ ඩීල් ලැබිලා තියෙනවා. මම ඒ ඩීල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද හේතුව ඇත්තම කාරණාව මම කියන්නේ 2005 වසරේදී මගෙත් සහයෝගය ලැබිලා තියෙනවා. මොකද මම ඒතකොට ලංකාවේ හිටියා. ඒතකොට 2010 වසර වෙනකොට 9 වෙනකොට මේ රට ඇතුළේ මේ යුද්ධේ නිමා කරන්න මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා වැඩ කරලා තියෙනවා. මම හමුදාවත් එක්ක වැඩ කරලා තියෙනවා. මම ගිහලා මොටිවේෂන් දීලා තියෙනවා. අපේ හමුදාවේ සොල්දාදුවන්ට මම කරේජ් එක දීලා තියෙනවා. මේ යුද්ධේ ඉස්සරහට අරගෙන ඒක මම ස්වේච්ඡාවෙන් කරපු දෙයක්. එතකොට මේ රටේ යම් මේ තියෙන මේ ඇතම් කියන කලාකරුවන් මේකෙන් හොඳට හම්බ කරන්න පටන් ගත්තා. මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මේ මීටින් වලදී වාඩි වුණාම ඒ යුගයේදී එක එක ආයතනවල ප්‍රධානී තනතුරු ඉල්ලනවා. හරි ලැජ්ජයි. ඒ කියන්නේ තව තැන්වල එම්බසි තනතුරු ඉල්ලනවා. එම්බසඩර් කෙනෙක් වෙන්න පුළුවන්ද මට? හරි ලැජ්ජයි. එහෙම නැත්තම් සමහර වෙලාවට කියනවා මට තව ගයක් දෙන්න පුළුවන්ද? මම ඇවිල්ලා වැඩ කරන්න මේ කොළඹ වටේ. විලි ලැජ්ජයි. මම විලි ලැජ්ජයි කියලා කියනවා. හරිද? ඒ වගේ තානාන්තර තනසුරු සහ වරප්‍රසාද වරදාන වලට තමයි මේ බහුතරයක් දෙනා මේ කලාකරුවන් අතරින් මේ සුළුතරයේ තුල ඉන්න බහුතරයක් දෙනා මෙවැනි වරප්‍රසාද වරදාන වලට තමයි ගිහිල්ලා රජ්ජුරුවෝය අප්පච්චිය කියලා දනින් නැමුනේ. ඉතින් මං කියන්නේ කලාකරුවා කියලා කියන්නේ බොහෝම හොඳ පිටකොන්දක් තියෙන මේ සමාජය තුළ කෙලින් හිට ගන්න පුළුවන් මිනිස්සෙක්. මේ කලාකරුවා කියලා කියන්නේ මහා විශාල වශයෙන් මේ රටේ ජනතාවක් ආදරය කරන මිනිස්සෙක්. මේ කලාකරුවා කියලා කියන්නේ මේ රටේ මිනිස්සු කලාකරුවා වන්දනා කරාට කමන්නේ. දේශපාලනය කරන ආදියා වන්දනා කරන්න ඕනේ. මොකද කලාව තරහ මිනිස්සු සුවපත් කරනවා. හැබැයි මේ මිනිසුන් සුවපත් කරන මිනිසුන් ආදරය කරන ඇතම් කලාකරුවන් ගිහිල්ලා මේ දේශපාලකයින්ගේ දෙපා මුල වැටීම ඉතාම ඛේදජනකයි. නමුත් වර්තමානය වෙනකොට ඒ බහුතරයක් දෙනා නැවත වතාවක් මේ රටේ ජනතාවත් එක්ක හිටගෙන තියෙනවා. ඒක ඉතාමත් සුබවාදී ලක්ෂණයක්. ඒක තමයි මේ මොහොතේ විය යුතු වන්නේ. මොකද හේතුව මේ රටේ ජනතාවත් එක්ක නිර්පාක්ෂිකව අපිට හිට ගන්නට පුළුවන් නම් මේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු එක්ක ඔවුන් වෙනුවෙන් නැගී සිටින්නට පෙනී සිටින්නට පුළුවන් නම් ඒක තමයි කලාකරුවාගේ වගකීම විය යුත්තේ. ඒ හින්දා මං කියනවා පැමිණි නොපැමිණි හැම කෙනෙකුටම මේ මොහොතේ එන්න වැරදි වෙන්නට පුළුවන්. වරප්‍රසාද වරදාන පස්සේ දිව්වා වෙන්නට පුළුවන්. ඒ මොහොතේ ඔවුන් තමන්ගේ බඩගෙන විතරක් හිතුවා වෙන්නට පුළුවන්. හැබැයි මේ මොහොතේ අපි රටේම බඩගෙන හිතමු. රටේම මිනිසුන් ගැන හිතමු. රටේම දරුවෝ ගැන හිතමු. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හෙට දවසේදී කලාකරුවෙක් හිටියටවත් ගෞරවනීය චරිතයක් මේ භූමිය තුළ හිමි කරගන්න. මම ඇත්තටම ඔබ කියන දේ මොකද එක කාලයකදී යම් ආකාර වෙනස් දේශපාලන මතවාදයක් තිබුණා කියලා ඒක වෙනස් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒකේ කිසි වරදක් නැහැ. මම වෙන පැත්තකට යන්න කැමති දුලික ඇත්තටම දැන් විශේෂයෙන් ඔබ බිම් මට්ටමේ ඉඳන් මේ අරගලයේ තුල ඉන්නවා ඒ වගේම ක්‍රියාකාරී සහභාගී වෙලා ඉන්නවා මේ අරගලයේ ගෝල්ෆ් ෆෙස්ටිවල් එන්නේ ඉස්සෙල් පව ඔබ හිටියා මෙතන. දැන්
මෙතන දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ඔබත් කිව්වා මේක නිර්පාක්ෂික පිරිසක් තමයි මේක එකතු වෙලා ඉන්නේ. ඒ වගේම මෙතන පැහැදිලි නායකයෙක් නැහැ. ඒතකොට දැන් යම් අවස්ථාවකදී අපි දකිනවා නමුත් නායකයෙක් නැති වුණාට බොහොම පිළිවෙලට දේවල් සිද්ධ වෙනවා. සංවිධානය වෙනවා. හොඳ සංවිධානයක් තියෙනවා. මේ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ ඔබල දැන් කවුරු හරි පිරිසක් මේ එක වෙලාවකදී රැස්වීමක් ඇඳවනවද නැත්නම් Zoom සාකච්ඡාවක් මොකද්ද මේ වැඩ පිළිවෙල විතර වෙන්නේ? ඇත්තම කාරණාව ඔයි. හරි අයියා කියපු කාරණාව හරි. මෙතන එක නායකයෙක් තමයි නැත්තේ. හැබැයි මේකේ නායකයෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම මේකේ යම් කොටසක නායකත්වයක් දරනවා. ඒක තමයි ඇත්ත කාරණාව. මේකේ මහා විශාල කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමේ සම්මුතියක් තියෙනවා. අපි එකතු වෙනවා. අපි කතා කරනවා. ඊළඟට මේකට හොඳ ව්‍යවස්ථාවක් තියෙනවා. මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් පැහැදිලි මාවතක් තියෙනවා. මම කියුවා මේ මාවත තුල අපි එකිනෙකාට ගරු කරනවා. අපි එකිනෙකාට ආදරය කරනවා. එකිනෙකාට ඇහුම්කන් දෙනවා. දැන් අපි පහුගිය කාලෙම දැක්කනම් මේ පාර්ලිමේන්තුව අපේ රට කරන්න එන මිනිස්සු එකෙකුට එකෙක් නෑනේ අයියේ. එක්කෙනෙක් කතා කරන්න නැගිට්ටාම 100ක් විතර අමුතු ඉත්තකුණු හරපෙන් කෑ ගහනවා. මේ ඇවිල්ලා උත්තරීතර පාර්ලිමේන්තුව. උත්තරීතර පාර්ලිමේන්තුව. ඒතකොට ඒ උත්තරීතර පාර්ලිමේන්තුවේ මීටිමක් දිහා බලාගෙන හිටපම් අපිට හිතෙනවා මොන කරුමයක්ද මේක කියලා. ඒ සමහර වෙලාවට මට හිතෙන මේක පිස්සු බලු කූඩුවක් වගේ කියලා. සමහර වෙලාවට අපි කියන මේක ගාලා කඩාගත්ත හරක් ටිකක් වගේ කියලා. තව වෙලාවකට අපිට හිතෙනවා මේකද මේ රට මේ රට නියෝජනය කරන මේ අපේ මේ බලෙන් පාර්ලිමේන්තුවට ගිහපු මේ මිනිස්සු ටික මොන වගේ හරක් ටිකක්ද අපි මෙතෙන්ට යවලා තියෙන්නේ කියලා. මේක ඇතුලේ මිනිමරුවෝ ඉන්නවා. මේක ඇතුලේ හොරු ඉන්නවා. මේක ඇතුලේ මංකොල්ලකාරයෝ ඉන්නවා. මේක ඇතුලේ නැත්තේ මොකಾದ? මේ බිම්මට්ටමේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිය මිනිස්සුන්ගේ නැත්තේ මොකಾದ කියන්නේ? පාර්ලිමේන්තුවක් තුලට යන්න ඕනේ මේ මිනිස්සුන්ව නියෝජනය කරලා බුද්ධිමත් මිනිස්සු උගත්කම තිබුණාට අම්මදී බුද්ධිමත් මිනිස්සෙක් කියන්න ඕනේ ප්‍රායෝගික මිනිස්සෙක් කියන්න ඕනේ. ඒ ප්‍රායෝගික බුද්ධිමත්යයි අපි තීරණය කරපු බොහෝ තැන්වල හිටියේ සමහර වෙලාවල් වලට මිනිස්සුන්ව මර්ධනය කරන අමු පට්ටපල් හොරු. එහෙමත් නැත්නම් මිනිමරු. එහෙමත් නැත්නම් මාළ කඩාගත්තේව. එහෙමත් නැත්නම් හොරකම් කරපේව. එහෙමත් නැත්නම් තව කෙනෙක්ගේ දේපල බලෙන් ගිනි තියලා විනාශ කරලා ගත්තේව. මේ වගේ පිරිසක් තමයි හොරමුලක් තමයි මේ පාර්ලිමේන්තුව තුල එක්කහුව වෙලා ඉන්නේ. මේ හොරමුල තුල ඉන්නවා කීප දෙනෙක් හොඳ මිනිසුන් ඉන්නවා. හැබැයි පොදුවේ ගත්තාම සමස්තේම අරක ඇතුලේ හොඳ කියලා කියන කෙනාටත් වරදට එරෙහිව නැගී සිටින්නට ශක්තියක් නැහැ ඒක තුල. මොකද සමස්තය හොරු නිසා. එතකොට මේක අපි කාලයක් තිස්සේ දකින්නවනේ අයියේ. ඒ දකින්න එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ මේ කණ්ඩායම තුල ඉන්නවා වෛද්‍යවරු, අපේ මේ කණ්ඩායම තුල ඉන්නවා ඉංජිනේරුවෝ, අපේ මේ කණ්ඩායම තුල ඉන්නවා ලොජිස්ටික්ස්ලා, අපේ මේ කණ්ඩායම ඇතුලේ ඉන්නවා ඉකොනොමිස්ට්. මේක ඇතුලේ මහා කලාකාරයෝ ඉන්නවා, ගොවියෝ ඉන්නවා. ඒ කියන්නේ මේ කෘෂි කර්මය පිළිබඳ බිම් මට්ටමේ ඉඳලා ඊටම සාධනීය ව්‍යාපෘති කරන්නට පුළුවන් බිම් මට්ටමේ ඉඳලා මිනිස්සු ඉන්නවා. අදාස් උදාස් තියෙන ගුරුවරු, ඊළඟට විදුහල්පතිලා, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කතිකාචාර්යවරු ඉතා හොඳ කණ්ඩායමක් අපේ මේ අරගල භූමියේ නායකයෝ හැටියට ඉන්නවා. නායකයෝ. එතකොට මේ හැම කෙනෙක්ගේම අදහස් උදාස් එකතු වෙලා එක්තැන් වෙලා තමයි අපේ මේ අරගල භූමිය තුළ ඉන්න නායකත්ව මණ්ඩලය නිර්මාණය වෙලා තියෙන්නේ. මං හිතනවා ඒක ඇත්තට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ බහුතරයක් හොරමුලට මේක ඉතාම හොඳ ස්ටඩි එකක්. දැන් ඔය නව ශ්‍රීලන්තයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට ඇමරිකාවට අපේ මේ රටේ ඇතැම් මැති ඇමතිගොල්ලෝ එනවනේ. කණ්ඩායමක් හදාගෙන එන්නේ රටට සංවර්ධන ව්‍යාපෘති කොහොමද ඒක කරේ බලන්න, කොහොමද හයිවේස් හැදුවේ, කොහොමද මේ ව්‍යාපාර මෙහෙම හදලා තියෙන්නේ, එහෙම කියලා නෙන්නේ අයියා ඊට ආවුදින් දන්නවනේ ඔය එන කට්ටිය. ඇවිල්ලා ටික දවසක් විතර මේ ව්‍යාපෘතියකට දෙකට ගිහිල්ලා ඈනුම් 5ක් විතර ඇරලා මොකද කරන්නේ? ඇඟ තලා ගන්න තැනක් නැද්ද? හොඳ ස්පාල්පක් මේ ළඟ පාට නැද්ද? ලංකාවේ හිටියත් මේ ටිකමනේ කරන්නේ, නිකන් පොඩි ආතල් එකක් ගන්න තැනක් නැද්ද? ළඟම තියෙන හොත්තම නයිට් ක්ලබ් එක කොහෙද තියෙන්නේ? ළඟම තියෙන හොත්තම කැසිනෝ එක කොහෙද තියෙන්නේ? ඒ රට ඇතුලේ කරගන්න බැරි තුප්පහි වැඩ ටික ඔක්කොම රටින් පිටට ගිහිල්ලා කරගන්නට තමයි උන් උත්සාහ කරේ. ඒක මහා ඛේදවාචකයක්. හැබැයි මේක ඇතුලේ මේ වර්තමානයේ මේ එකතු වෙලා ඉන්න තරුණ යන්නේ මං අදහස් ඇත්තට වයස අවුරුදු 50ට අඩු
මහ විශාල කණ්ඩායමක් මේක තුලින් 50ට අඩු. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙතන මේ හිටගෙන ඉන්න අවුරුදු 18 19 20 පොඩි උන් කියලා. ඒ හින්දා මේ අවුරුදු 18 19 20 පොඩි උන් අරගෙන තමයි සමහරවිට කතිකාවල් ගොඩනගන්නට උත්සාහ කරන්නේ. මේක මහා ඛේද වාචකයක්. මේක ඇතුලේ ඉන්නේ අවුරුදු 18 19 20 අය පමණක් නෙමෙයි. අවුරුදු 2 3 ඉඳලා අවුරුදු 60 65 70 75 80 මේ අන්තිමට ඇවිද ගන්න වයෝ වෘද්ධ මිනිහා පවා ඉන්නවා මේ. හැබැයි මේ නායකත්ව මණ්ඩලය තුල ඉතුරු වෙලා ඉන්නවා ඒ නිර්මාණය කරගෙන ඉන්නවා ඉතා හොඳ බුද්ධිමත් කණ්ඩායමක්. බුද්ධිමත් යන්නේ මම අර්ථකථනය කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මිනිහෙක් විශ්‍රාම යනවනේ අයියේ අවුරුදු 60 65 වගේ වෙනකොට. දැන් අපේ රටේ විශ්‍රාම යන මිනිස්සු ටිකනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඇයි මිනිහෙකුට විශ්‍රාම යන කාලයක් තීරණය කළා තියෙන්නේ මේක ලෝක සම්මුතියක්. ලෝක සම්මුතිය තුල ඒක නෛතිකව විශ්‍රාම යන නිශ්චිත කාලයක් තියෙනවා. ඒ කාලෙන් පස්සේ මේ මනුස්සයාට ලෙඩ වෙනවා. ඒ මනුස්සයාට පාකින්සන්ස් එනවා. ඒ මනුස්සයාට පරිකල්පන ශක්තිය නැතුව යනවා. ස්නායු දුර්වල වෙනවා. ඇස්පෙනීම නැති වෙලා යනවා. ඔය ආදී ව්‍යාධියන් ගොඩකට අපි ටික ටික වයසට යනකොට එනවා. එතකොට අපේ මතක ශක්තිය එහෙම අඩුයි. අපිට දේවල් හිතන්නට තියෙන වපසරිය අඩුයි. හැබැයි අපේ පාර්ලිමේන්තුවේ භාගයට භාගයක් ඉන්නේ දැන් අවුරුදු 10 15 20 මේක ඇතුලේ ඉඳලා කාලා හත්මුතු පරම්පරාවටම කාලා ඒත් තව පුටුව රැකගෙන ඉන්නවා. ඊළඟට තමන්ගේ දරුවා ලොකු වෙලා එතනින් වාඩි වෙනකන් ඌ පුටුව රැකගෙන ඉන්නවා. ඇයි තියෙන පෙරේතකමට දාලා යන්න තියෙන අකමැතිකමට එවන් වූ වයෝවෘද්ධ පාර්ලිමේන්තුවක් තියෙන රටක මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑයි. ඒ හින්දා මම කියන්නේ අපේ මේ අරගල භූමියේ මේ නිර්පාක්ෂික අරගල භූමියේ බෙහෙම අවිහිංසාවාදී අරගල භූමියේ සම්මුතිය තුල මේ ඉන්න හැම කෙනෙක්ම ඉතාම හොඳ බුද්ධිය වැඩ කරන තීක්ෂණ නුවණක් තියෙන දුරදක්නා නුවණක් තියෙන කණ්ඩායමක්. ඒක ඉතාම පැහැදිලිව මම කියනවා. ඉතින් ඒක නිසා තමයි තවමත් නායකයෙක් කියන එක පුද්ගලයෙක් නැතුව පුද්ගල වන්දනාවකින් තොරව ඉතා හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එක්ක ඉතා හොඳ සම්මුතියක් එක්ක මේ අරගල භූමිය තවමත් ඉදිරියට අපි අරගෙන යන්නේ. දැන් මම කැමතියි ඇත්තටම අවසාන වශයෙන් අහන්න නැත්නම් අපේ කාලය හින්දා ගොඩක් තව අපි දැන් මම කැමති මේ අවසාන ප්‍රශ්නට එන්න. දැන් අපි දන්නවා දැන් නොයෙකුත් ආකාර ක්‍රියාදාමයන් වල යෙදෙනවානේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු ආදී වශයෙන් මේ ප්‍රශ්නය මොකක් හරි සමතයකට ගේන්න එක ආකාර දේවල් ඒගොල්ලෝ අදහස් කරනවා. අපි සර්වපාක්ෂික රාජ්‍යයන් පිහිටවමු ආදී වශයෙන්. නමුත් ඒ දේවල් මොනවා කරුණත් මෙතන අරගල භූමියේ දවකියෝ වගේ කණ්ඩායමක් ඉන්නවනේ. ඒ අයගේ කැමැත්තකින් තොරව මේ මොන දෙයකටත් ඇති දෙයක් වෙන්නේ නැහැනේ. එතකොට දැන් අපි දන්නවා මේ අරගල භූමිය තුල ප්‍රධාන ඉල්ලීම් දෙක තුනක් තියෙනවානේ. රාජපක්ෂ අයින් වෙන්න ඔබ දැන් කිව්වොත් වගේ ජනාධිපති අයින් වෙන්න වගේ. නමුත් මොකද්ද අපි හිතමු යම් ආකාර අපි කොම්ප්‍රොමයිස් එකක් උදාහරණයකට මේ රට වෙනුවෙන් මොකක් හරි එකතු කොතනද අරගල භූමිය තුල මෙන්න හරි අපි මේ දෙයට අපි කැමතියි. අපි මේ දෙයට එමු කියන එහෙම දෙයක් තියෙනවද? ඔව් ඊටාම පැහැදිලිවම තියෙනවා. දැන් ඕකේ ඒකට කියන්න ඕන දෙයක් තමයි දැන් අපි අභිමානවත් ජාතියක් හැටියට නැගී සිටින්න නම් මේ පවතින පාලන තන්ත්‍රත් එක්ක ඒක කරන්න බෑ. ඒක ඊටාම පැහැදිලි. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳ කිසිම විසඳුමක් කිසිම දේශපාලන පක්ෂයක් මේ මොහොතේ ගෙනල්ලා නැහැ. දැන් මේක අතීතයේ ඉඳන්ම ඇවිල්ලා 2019 දී මහ විශාල ඕජස් කරන උඩුදුවන තුවාලයක් බවට පත් වුණානේ. ඒ කියන්නේ මේක මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලක පන්තිය මේ රටේ තියෙන ධනය මේ රටේ තියෙන වත්කම් මේ ධනයේ තිබිච්ච සියලුම දේ පරිහරණය කරලා එකක් වක්‍රාකාරව හොරා කෑවා අහුවෙන්නේ නැති වෙන්න. හැබැයි දැන් ඊට පස්සේ බොහොම විවෘතව මේ රටේ තියෙන සියලුම දේ හොරා ගන්නට පටන් ගත්තනේ. එතකොට ඒක නිසානේ මේ මිනිස්සු පාරට බැස්සේ. එතකොට මේක දීර්ඝ කාලීන මේ සුනාමියෙන් පටන් ගත්තා. සුනාමියට කලිනුත් ඇත්තට මේ රට ඇතුලේ යම් තැන්වල අපි දැක්කා මේ පවතින පාලක පන්තිය විසින් හොරකම් කරනවා. හැබැයි මේ සුනාමියෙන් පස්සේ තමයි මහ විශාල වශයෙන් මේ සමාජයට විවෘත වෙන්න පටන් ගත්තේ මුම් මේ හොරා කරන ධනෙ. ඒ කියන්නේ සුනාමියෙන් හොරකම් කිරීම පිළිබඳව ආයෙ තව කතා කරන්න දෙයක් තියෙනවද? මේ සුනාමියක් වෙලා ස්වභාවික ව්‍යසනයක් වෙලා මේ රටේ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැති වෙලා තමන්ගේ අම්මා තාත්තා දරුවෝ නැති වෙලා අසරණ වෙච්ච මිනිස්සු ටිකකට ලැබිච්ච සහනාධාර ටික කොරා ගන්න
පත් මුල් වෙන දේශපාලඥයෝ ගැන දැකලා තියෙනවද? ඒක බිලිලැජ්ජ සහගතයිනේ. එතනින් පටන් ගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ හයිවේ ව්‍යාපෘති වලින් හොරකම් කරපුවා, පිට රටවල් වලින් එන සහනාධාර වලින් හොරකම් කරපුවා අපේ ඇස් පන අපිට අපි දකින්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ රටේ ඉඩම් මුන් වෙනම ව්‍යවස්ථාවක් තුළ ගෙනල්ලා විදේශිකයන්ට ඉඩම් මිලදී ගත හැක කියලා ඒක ඕපන් අප් කළා. ඊට පස්සේ මේ රටේ තියෙන බහුතරයක් ඉඩම් විකුණන්න පටන් අරගෙන දැන් අපි දන්නවා ශැන්ග්‍රීලා වික්කා ඒක ඕපන් කියප කතන්දරයන්නේ අපි ඉතින් සතියක් දෙකක් වගේ මේක විකුණලා දැන්. හරි ලස්සනයිනේ මේ රජයේ තිබිච්ච මේ මහ පොළොවේ මේ අපේ රටේ මිනිසුන්ට අයිති වෙලා තියෙන කොටස් තමන්ගේ පෞද්ගලික බූදලයක් හෝ ධනයක් හෝ කියලා කිසිම ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව විනිවිද භාවයකින් තොරව මේව විනාශ කරලා විකුණලා දාන ඊට විදේශිකයන්ට දැන් ඒව වෙලා තියෙනවා. දැන් ඒව කොහොම වුණත් නමුත් රටේ මිනිස්සුන්ව මං කියන්නේ අපිට ඉදිරියට යනකොට ඒ වගේ සම්මුතියන් වලට එන්න වෙනවා ලෝකේ. ඇතැම් රටවල් එක්ක මිත්‍ර රටවල් එක්ක. නමුත් මේවා සියල්ලම සිද්ධ වුණේ කිසිම විනිවිද භාවයකින් තොරව මේකේ කමිෂන් සිස්ටම් දැන් ඔය අපේ මොකද චයිනා හාබර් කියලා තියෙනවා. චයිනා හාබර්ක 175 චීනට 125 මෑන් පවර් කම්පැනි කියන මෑන් පවර් කම්පැනිගේ අයිතිකාරය කවුද කියලා හොයලා බලන්න ඕන. හරි එතකොට hina යනවා. මේවා හරි ලස්සනට ව්‍යවස්ථාව තුල වහන් වෙලා තමයි හොරකම් ටික කරන්නේ. දැන් අපි මුන් හොරකම් කරපු සල්ලි අපිට දීපියව විගණනය කරපියව කියලා කියන තැනදී අපිටත් තියෙනවා දෙයක්. මොකද හේතුව විගණනය කරපුවා මුන් ඒවා ලස්සනට වෙන වෙන කට්ටියගේ නම් වලින් තමයි ගෙනල්ලා තියෙන්නේ. දැන් ඒවා මේ වෙනකොට එළි වෙන්න පටන් අරන් තියෙනවා. එතකොට ඒ අහුවෙන්නේ මේ පුද්ගලයා. මේ පුද්ගලයා නෙමෙයි අහුවෙන්නේ ඒ පුද්ගලයා. මොකද ඔවුන් ඒ සඳහා වෙනම තනතුරක් පත් කරලා තියෙනවා. ඒව පාලනය කරන්න, ඒවා මේන්ටේන් කරන්න. ඉතින් ඒක හරි ඛේද වාචකයක්. හැබැයි මේක ඇතුලේ අපේ මෙහෙම දෙයක් තියෙනවා. අපේ සම්මුතියේ පළවෙනිම දේ තමයි මෙච්චර කාලයක් මේ රට විනාශ කරපො මේ රාජපක්ෂ පරම්පරාව. මේක ගෝඨාභය ගෝ හෝම් කියලා කිව්වට මේක ගෝඨාභයට විතරක් ලඟු වෙන්නේ නැහැ. මේ සමස්ත රාජපක්ෂ පරම්පරාවම. ඒක බැසිල් රාජපක්ෂගේ ඉඳන් නාමල් රාජපක්ෂගේ ඉඳන් ඊළඟට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල්, ශවේන්ද්‍ර මේ ශෂීන්ද්‍ර මේ හැම කෙනෙක්ම මහා ඍජුව සහ වක්‍රාකාරයෙන් මේ රටේ පොදු ජන මුදල් සහ මේ පොදු දේපල විනාශ කරලා තියෙනවා සහ ඒක හූරා කාලා තියෙනවා මංකොල්ල කාලා. ඒ හරහා තමයි මේ රට තුල භයානක විදිහට දූෂිත දේශපාලනය නිර්මාණය වෙලා තියෙන්නේ. මහත්මා දේශපාලනය ඉවත් වෙලා දූෂිත දේශපාලනය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට ආවඩ පිරිසක් තමයි වටේ ඉන්නේ. එතකොට අපේ සම්මුතියේ පළවෙනිම දේ තමයි මේ රාජපක්ෂ වරුන් මේ දේශපාලන භූමිකාවෙන් ඉවත් වෙන්නේ. ඉවත් වුණාට පස්සේ අපි ඒකේ ඉතා පැහැදිලිව කියනවා අපිට පුළුවන් අර දැන් මං කියන්නේ අපේ මේ ගෝල්ෆේස් සම්මුතිය තියෙන්නේ මේ හොඳ මණ්ඩලයක් තියෙන සැදුම්ලත් මණ්ඩලයක්. එතකොට පාර්ලිමේන්තුව තුල දැන් ඒක දින 18ක් ඇතුළත මාසක් ඇතුළත අපි කියමුකෝ අපිට මේක තුල විශ්වාසය දිනාගත් අවම දූෂණ වංචා සහිත බුද්ධිමත් නියෝජිතයෙක් බුද්ධිමත් සමාජිකයෙක් අපිට මේ ඉදිරි කාලයට ජනාධිපති හැටියට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද ඒකට හේතුව අපිට මේ වෙලාවේ ඡන්ද බලයක් තියන්නට සර්වජන ඡන්දයක් තියන්නට මේ රටේ මුදල් නැහැ. මොකද ඇත්තටම කියනකොට මේ වෙනකොට රටේ වියදම වෙනවා ට්‍රිලියන 2.4ක්. ණය තියෙනවා ට්‍රිලියන 1.6ක්. හැබැයි රජයේ වියදම තියෙනවා ට්‍රිලියන 4ක්. දැන් මේව කොහෙන්ද රජයේ ආදායම තියෙන්නේ ට්‍රිලියන 2.5යි. දැන් මේක අයවැය ලේඛනේ සමබර නෑ. ඒ සමබර නැති වෙලා තියෙන්නේ රජයේ වියදම් අනවශ්‍ය විදිහට වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ වරප්‍රසාද වරදාන වලටම මහ විශාල මුදලක් වැය වෙලා තියෙනවා. එතකොට ඒක හරහා අපිට මේක මේ තවදුරටත් මේ රටේ ජනතාවගේ මහජන මුදලින් මේ පාර්ලිමේන්තුව නඩත්තු කරන්න බෑ. ඒ නඩත්තු කරන්න බැරි නම් අපි කරන්නට ඕන දේ තමයි අපි මේ කෙටි කාලයකට වසර දෙකකට අවුරුදු එකමාරකට වසර දෙකකට අපිට පුළුවන් ඒ පාර්ලිමේන්තුවේ ඉතා හොඳ නමක් තියෙන ඉතා හොඳ පරිපාලනයක් තියෙන ඉතා සක්‍රීයව ව්‍යවස්ථාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන පුද්ගලයෙක් අපිට තෝරා පත් කරගන්නට. එතකොට මේ පාර්ලිමේන්තුවේ තුල පක්ෂ තියෙනවනේ. මේ පක්ෂවල ඔක්කොම සත්තු කියලා කියන්න බෑනේ අපිට. මේකේ යම් පිරිසක් ඉන්නවා යහපතක් මේ රටට කරන්නට පුළුවන් ඉතාමත් බුද්ධිමත් පිරිසක්. අන්න ඒ පිරිස හැම පක්ෂකින්ම සමබරව ගන්නවා. අරගෙන අර මේ පාර්ලිමේන්තුවේ කියන දැන් ඔය අපි කියන්නේ දැන් ඉදිරියේදී තීරණය කරලා තියෙන අපි මේ විදිහට කරන්න කියලා. දැන් ඉල්ලා අස්වනවා ගමති කියලා කියනවනේ. එහෙමනම් අන්න ඒ සෑම පක්ෂයක්ම නියෝජනය වෙන සක්‍රීය ඍජුව සක්‍රීය වෙන බොහොම අවංක මිනිසුන් තෝරාපත් කර ගන්නවා. ඒක 15ක් හෝ 30ක් විය හැකියි.
ඒකෙන් මේ ඉදිරි අවුරුදු දෙකක කාලය රට අපි ඉදිරියට ගෙන යා යුතුයි. මොකද මේ රට අරාජික කරන්න දෙන්න බෑ කිසිම මොහොතක. එහෙම වුණොත් මේ විදේශයන් විසින් කුමන්ත්‍රණකාරීව මේක අත්පත් කරගන්නට තියෙන ඉඩ වැඩි. අපි දන්නේ මේ වෙනකොට රාජපක්ෂලා මොන වගේ ගිවිසුම් දස්සම් කරලා තියෙන කියලා තවමත් චීනය සහ ඉන්දියාව වෙනත් රටවල් එක්ක. මහ විශාල ගිවිසුම් ප්‍රමාණයක් ඒගොල්ලෝ අස්සම් කරලා තියෙනවා. එතකොට ඉන්දියාවට දෙන්න බෑ චීනෙ ගහනවා. චීනට දෙන්න බෑ ඉන්දියාව ගහනවා. අර වෙලා තියෙන ඇතරමද මේ වෙනකොට අර යුරෝපයේ සිද්ධ වෙලා තියෙන තත්ත්වය අපේ රටේ නිර්මාණය වෙන්න පුළුවන්. එහෙමනම් අපිට කරන්න තියෙන දේ තමයි අපේ රටට ඕන වෙනවා ඉතාමත් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක්. ආර්ථික ප්‍රතිපද මොකද මේ කඩා වැටෙන ආර්ථිකයක විදේශීය ආර්ථික ප්‍රතිපත්තියක් සහ දේශීය ආර්ථික ප්‍රතිපත්තිය. දේශීය ආර්ථික ප්‍රතිපත්තිය කොතනින්ද අපිට නවත්ත ගන්න පටන් ගන්නට පුළුවන්. දැන් අපේ මේ රටේ මේ වෙනකොටයි කෘෂිකර්මේ කඩා වැටලා තියෙන මහා භයානක විදිහට. ඒකට හේතුව තමයි පහුගිය දවස්වල අපේ මේ ඉන්න මේ තවමත් ඉන්න ජනාධිපතිවරයා ගත්ත අත්නෝමතික ඒ කියන්නේ වැරදි උපදෙස් මත ගත්ත ක්‍රියාත්මක වීම. දැන් ඇමරිකාවෙත් ඕගනික් තියෙනවා. ඒත් එකම රසායනික ද්‍රව්‍ය වලින් නිර්මාණය කරන එළවලු සහ පළතුරු සහ බීජ තියෙනවා. එතකොට මේ දෙකම බැලන්ස් එක ගෙනිච්චොත් තමයි අපිට පුළුවන් වෙන්නේ රටක් තුල මේ කෘෂි කර්මාන්තය සහ ආර්ථිකය රට තුල නිර්මාණය කරගන්න. එහෙමනම් නැවත වතාවක් මේ රසායනික පොහොර අපිට දෙන්න වෙනවා අපේ ගොවීන්ට. කොටසක් කාබනික ඕගනික් කරද්දි තව කොටසකට රසායනික කරන්න වෙනවා. එහෙම නැතෝ මේ ආර්ථික අපිට ඉහළට ගන්න බෑ. හැබැයි මේ මොහොත වෙනකොට ටොන් ගාණින් සහ පෙට්‍රෝල් වලින් ගෙන්නන්න වෙලා තියෙන්නේ පහුගිය කාලාන්තරයේ මේ අපේ රටේ මේ රසායනික පොහොර නැවැත්වීම හේතුයි. ඒක අපි කරන්න ඕන ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර. නැත්නම් එකපාරට ටොක් ගාලා නවත්තපුවම එක රේන් රසායනික පොහොර මේ රටේ මිනිස්සු කොහොමද තමන්ගේ කුඹුරු කරන්නේ, තමන්ගේ වගාවන් කරන්නේ, තමන්ගේ ශේෂ්ත්‍රයන් නඩත්තු කරගෙන යන්නේ. ඒක කරන්න බෑ. හැබැයි ඒක නැවත වතාවක් අපිට කරන්නට වෙනවා අකමැති වුණත් කැමති වුණත්. මොකද හේතුව මේ ආර්ථිකය තවදුරටත් හිඟන මානසිකත්වයෙන් ගෙනියන්න බෑ. මේ රට මේ කඩා වැටීමට මිනිස්සු හැටියට අපිත් බලපාලා තියෙනවා. අපේ ක්‍රියාකලාපයත් අපි බලන්න ඕනේ. මොකද හේතුව අපේ තිබිච්ච මේ ආකල්පමය වෙනසක් ඇති නොවීම හේතුව. මේ රටට අපි ආදරේ කියලා කිව්වට අපි මේ රටේ අපිත් තියෙනවා හිඟන මානසික හැම වෙලෙම කොහෙන් හරි දෙනකම් බලාගෙන ඉන්න ලක්ෂණ. කොහෙන් හරි පිටරටකින් එනකම් බලාගෙන ඉන්න ලක්ෂණ. මේක හරි වැරදියයි. මම හැමදාමත් කියපු දෙයක් තමයි. මේ අරගලේ පටන් ගන්නට කලින් ඉඳන් මම කියන දෙයක් තමයි. අපි ජීවත් වෙන අපේ නිවස කුඩා හෝ මහා පරිමාණ කර්මාන්තයක් ආරම්භ කරනවා. සුළු හෝ මහා පරිමාණ. ඒකට අපි ජීවත් වෙන වටපිටාව ඇති. ඒක තුල අපිට පුළුවන්කම තියෙන පවුල හැටියට කොහොමද ශක්තිමත් වෙන්නේ කියලා හිතන්න. හැම වෙලේම ග්‍රාම සේවක ගාවට හරි රජයට හරි 5000ක් දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව අපි බලන්න ඕනේ අපේ ගෙදරට ගේන දේවල් වලින් අපි කොහොමද අපේ තියෙන එදිනෙදා අත්‍යවශ්‍ය දේවල් ටික පිරිමහා ගන්න අපි. වගා කරගන්නේ කොහොමද අපි කියන කාරණාව. ඔය කියන ආකල්පමය වෙනසක් අපේ රටේ නැහැ. ඉතින් එතකොට ඔතනදි මම කියන්න ඕන දැන් අපිට තව එක කාරණාවකට ඉතින් පැහැදිලි වෙන්න පුළුවන් තියෙන. ඒ කියන්නේ දැන් අපේ මේ තියෙන සම්මුතිය තුළ තියෙන කාරණා. දැන් අපි හැම වෙලෙම බලන්නේ අපේ රටේ දේවල් පිටරට විකුණන්නනේ. අපි එහෙම ලෑස්තිලෙන් දැන් ඔය පෞද්ගලික දවස්වල ආවා මෙන්න මේ එයාපෝට් එක යා ලංකා එක වික්කනම් එයාපෝට් එක වික්කනම් එහෙම නැත්නම් මේකේ රූපවාහිනිය විකුණන ITN එක විකුණන්න මේ වගේ යෝජනා ගොඩාක් දැන් මේ වෙනකොට අපේ ආර්ථික විශේෂඥයෝ ගේනවා. මං කියන දේ තමයි මේක විදේශයන්ට නෙමෙයි අපි විකුණන්න ඕනේ. අපේ රට ඇතුලේ ඉන්නවා මේවට ආයෝජනය කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෝ. ඔන්න ඔය ශ්‍රී ලාංකිකයින්ට මේ කොටස් වෙළඳපොළ හරහා වැඩි කොටස් විකුණන්නට අපිට පුළුවන් වුණා නම් මේක දේශීය මේක රට ඇතුලේමයි සිද්ධ වෙන්නේ. එතකොට පිටින් එන ආයෝජකින්ට වඩා පළවෙනි අවස්ථාව ලැබෙනවා අපේ රට තුල ඉන්න ආයෝජකයින්ට මේ කර්මාන්ත දියුණු කරන්න සහයෝගය දෙන්න. ඊට පස්සේ ඔය ඩොලර් කියන කාරණාව නම් අපි මේ ඩොලර් මත පදනම් වෙලා තියෙන හින්දානේ මේ ලොකු ගැටලු සාගත තත්ත්වයන් තියෙන්නේ. මේ හැම එකම ඩොලර් එකත් එක්කනේ. ඩොලර් එකත් එක්ක අපිට රටට ගෙනන්න අත්‍යවශ්‍ය භාණ්ඩ ටික. අත්‍යවශ්‍ය මොනවද? තෙල් ටික. තෙල් ටික අනිවාර්යයි. සමහර බෙහෙත් වර්ග ඒව අනිවාර්යයි. මොකද මේ මොහොතේ මොනවා අපි කරත් වෙන මේ රටට දීර්ඝ කාලයක් පුරුදු වෙච්ච මිනිස්සයාට ඒ දෙන්න තියෙන පෙත්ත දෙන්න බැයි නම්. දැන් සීනි හැදිච්ච මිනිස්සයා කොතල හිමුටු නෙමෙයිනේ තම්ම ලැබීව තව අවුරුදු දැන් 20ක් 22ක් තිස්සේ මේ මිනිස්සයා සීනි වලට ගන්න බෙහෙත් ටික බොන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි බෙහෙත් ටික බොන්නේ. ඒතකොට ඉංග්‍රීසි බෙහෙත් නවත්තලා කොතල හිමුළු වලට බහින්න බෑ මේ වෙලාවේ මේ මිනිස්සයාට. එහෙමනම් මේ මිනිස්සයාගේ අත්‍යවශ්‍ය බෙහෙත් ටික දෙන්න ඕනේ අපි. ඔය වගේ ප්‍රතිපත්තියකට අපේ රට ඇතුළට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මේ ගෝල් ෆේස් සම්මුතියේ පළවෙනිම දේ තමයි අපි මේ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පරම්පරාව මෙතනින් ඉවත් විය යුතුයි. මොකද ඔවුන් නිසා තමයි මේ රට මෙවැනි තත්ත්වයට රජෙක් හිටියත් අරාජික වෙලා තියෙන්නේ. අරාජිකයි අපි. විදේශයන් තුල අපිට දැන් දෙපයින් හිට ගන්න බෑ මේ රටේ.
මොකද හේතුව ඒ තරම්ම පහත් තැනකට පත් වෙලා තියෙනවා. බංග්ලාදේශයේ මිනිස්සු දෙයියන්ට බුදුන්ට වගේ ශ්‍රී ලාංකිකයින්ට වැන්දේ. හැබැයි දැන් මේ වෙනකොට බංග්ලාදේශයේ අපේ ශ්‍රී ලාංකිකයෝ ගණන් ගන්න සත පහකට. ඇයි ඒ? ඒ කියන්නේ අපි උන්ගේ ණය අරගෙන දැන් ඉන්නේ. ඒ ණය වලින් තමයි අපි දැන් මේ වැජපෙන්නේ. හරිද? ඉන්දියාව ඇතුළේ අපි අභිමානවත් ජාතියක් හැටියට මේ රටවල් බෙදාවෙන් කරනවා නෙමෙයි. නමුත් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි අභිමානවත් ජාතියක් හැටියට නැගී හිටියා. හැබැයි මේ අභිමානය අපිට නැති කරේ මේ රාජපක්ෂ ඇතුළු රාජපක්ෂගේ බඩගෝස්තරවාදී පාර්ලිමේන්තු දේශපාලන. ඉතින් එහෙමනම් අපි පෙන්නලා තියෙනවා මේ අරගලය තුල කිසිදු පාර්ලිමේන්තුවක් නැත, කිසිදු නායකයෙක් නැත. හැබැයි සම්මුතියක් ඇත, ඉතා පැහැදිලි ප්‍රතිපත්තියක් ඇත. ඒ ප්‍රතිපත්තිය, ඒ පැහැදිලි ඒ සම්මුතිය තුල අපි ඉතා ලස්සන කණ්ඩායමක් මෙහෙයවෙමින් සිටිනවා. එහෙමනම් ඒ සුළු කණ්ඩායමේ තියෙන ආදර්ශයන් සහ ඒ ප්‍රතිපත්තියන් රටකට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි අපි එළිය බලන්නට කලින් අපි පෞල් හැටියට කොහොමද ශක්තිමත් වෙන්නේ? ඒ පෞල් හැටියට ශක්තිමත් වෙන්න අද දවසේ අපිට හිතන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද තව දුරටත් මේ පවතින ක්‍රමයේ ඇතුලේ අපිට යන්න බෑ. තව අවුරුද්දක් දෙකක්වත් මේ රට මේ තත්වෙන් යනවාම තමයි ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්නට පුළුවන් මේ රටේ මේ ජීවත් වෙන ජනතාවට. කොහොමද ඒක වෙනස් කරන්නේ? දැන් අනුන් දෙස බලා සිටිනවට වඩා පුළුවන් තරම් Taman දෙස බලන්න. Taman ගාව වැඩි යමක් තියෙනවා නම් අනේකා සමග බෙදා ගන්න. මං හිතන්නේ මේ ඊක්වලිසම් කියන එක හරි වැදගත් අපේ රට. කොටසකට තියෙනවා කොටසකට නැහැ. මැද පන්තිය හැමදාමත් කෑ ගහනවා. ඒගොල්ලෝ තමයි මේ අරගල කරන කණ්ඩායම. තියෙන කට්ටිය කවදාකවත් එන්නේ නැහැ කෑ ගහන්න. නැති මිනිහට තේරෙන්නේ නැහැ කෑ ගන්න. මොකද එයාට කවදාකවත් තිබිලා නැති. හැබැයි මැද පන්තියට තමයි මේ සියලු පීඩනයන් තියෙන්නේ. එහෙමනම් අපි මේ වෙලාවේ පුරුදු වෙන්න ඕන. මේ ඉදිරි කාල දෙක, ඉදිරි අවුරුදු දෙක දුෂ්කර කාලයක්. මොකද මේ පවතින මේ රජයට වෛර කරනවට වඩා 100,000 ගුණයකින් වෛර කරනවා ඊළඟට එන්නේ උන්ට. මොකද මේ කාපු ටිකේ ඊට වඩා බරපතලයි. ඒ මිනිස්සු මේකට උත්තර දෙන්න බෑ. ඇයි මේ විපක්ෂය මේක බාරගන්නේ නැත්තේ? ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට මේකට අර්ගන කරන්න බෑ. ඒ තරම් ඒ කියන්නේ බංකොලොත් භාවයේ අන්තිම තැන අපි මේ ඉන්නේ. හැබැයි අපේ අර තියෙනවනේ කියමන වැටෙන්න ඕනේ නැගිටින්න කියලා. මං හිතන්නේ මේකේ පතුලටම වැටිලා හරි අපිට ආපහු නැගිටින්න පුළුවන් මාර්ග මේ ආකරේ උඩ තියෙන. මං කියන්නේ මේ රට නිදානයක්. මේ නිදානේ උඩ අපිට තියෙන එක තේරුම් ගත්තේ නැති එකයි තියෙන වැරද්ද. අපි අපේ රටට ආදරය කියන වචනේ කිව්වට අයියේ ආදරය කරලා නැහැ. අපි ආදරය කරා නම් අද අපිට මෙහිම අරගල කරන්න වෙන්නේ නැහැ. අපේ වැඩිහිටි පරම්පරාව මේ අරගලයට ඇවිල්ලා මේ වෙනකොට අපිට මේක වෙනස් කරලා දෙන්න තිබුණා. නමුත් හැම මිනිහෙක්ම ආත්මාර්ථකාමී වුණා. කමන්නේ රටමකෝ මම ඉන්නවනේ වගේ තැනකයි හිටියේ. ඒ හින්දා අපි මේක මම විශ්වාස කරනවා මේක තමයි මොහොත එන්න එකතු වෙන්න ඒක රාශී වෙන්න. මේ රට අන්තිම පතුලට වැටුණත් අපි මිනිස්සු හැටියට අපිට පුළුවන් එකම සම්මුතියක් තුල පිහිටලා මේ රට නැවත වතාවක් ගොඩ ගන්න. ඒකට හිතන්න වෙන්නේ අපේ දේශීය කර්මාන්ත කොහොමද නිර්මාණය කරන්නේ? අලුත් කර්මාන්ත කොහොමද ඇති කරන්නේ? මේ දේශීය කර්මාන්ත වලට හොඳ මිලක් අපි තීරණය කරන්නේ කොහොමද? විදේශීය වෙළඳපොළ තුල අන්න එතනදී අපිට නැවත වතාවක් නැගිටින්න පුළුවන්. මොකද පරණ මිනිස්සු ගැන නැවත හිතුවොත් මං හිතන්නේ ඉතිහාසයෙන් හරියම පාඩමක් අරගන්නවා න ะ. දැන් රාවණාගේ දඬු මොණරේ ගැන කතා කරනවා. හරිද? ඊට පස්සේ අපේ මිනිස්සු සීගිරියේ පොකුණු ටික ඒ ජල මාර්ග ගැන කතා කරනවා. එහෙමනම් ඔන්න දැන් හිතන්න වෙලාව තියෙනවා. නැවත වතාවක් අපි ස්වාධීනව නැගී සිටිය යුතුයි. පුළුවන් තරම් ණය ගන්නවට නෙමෙයි. ණය පුළුවන් තරම් අවම කරගෙන මේ ඉදිරි අවුරුදු දෙකක කාලය අපි කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. හොඳයි. ඇත්තටම අපි බොහොම දිග සාකච්ඡාවක් කළා. මම හිතනවා බොහොම ස්තුතිවන්ත ඔබට. මම එක සුළු දෙයක් මම කතා කරන අතර දැන් ඔබ මේ කියපු මේ ගෝල්ෆේ සම්මුතිය ඒක සාමාන්‍ය කෙනෙක්ට බලන්න පුළුවන් තැනක කොහෙද තියෙනවද? වෙබ්සයිට් එක හරි ප්‍රකාශන පත්‍රයක තියෙනවද? මේ ගෝල්ෆේ සම්මුතිය ඇතුලේ දැන් මේ වෙනකොට කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒ කියන්නේ මුලින්ම අපි හිටගත්ත කණ්ඩායමට වඩා දැන් මේ වෙද්දි අලුත් කණ්ඩායම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ සියලුම කණ්ඩායම් වල ඔවුන්ට ඉදිරිපත් කරන්නට සම්මුතියන් තියෙනවා. ඒ කියන්නේ මෙතන එක සම්මුතියෙන් මේ සම්මුතියන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ අපි හිතමුකෝ දැන් මේ වෙනකොට දැන් අපිට මේ රටේ මේ ගෝල්ෆේ සම්මුතිය කියලා කියන්නේ මේ රටේ කාට හෝ පක්ෂයකට ඡන්දෙ දුන්න මිනිහෙක්නේ.
මේ අපි හැමෝම අපේ සර්වජන ඡන්ද බලය බොහෝම පැහැදිලිව පාවිච්චි කරපු කණ්ඩායමක් අයියේ. එතකොට මේ හැමෝගෙම එකතුවක් තමයි තියෙන්නේ. මෙතන විවිධ අදහස් තියෙනවා. විවිධ සම්මුතීන් තියෙනවා. ඔවුන්ට ආවේනික ඒ සුළු කණ්ඩායම් වල ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. උන්ගේ කරුණු තියෙනවා. ඒ හැම කරුණක්ම අපි එකතු කරලා දැන් මේ වෙද්දි තනි එක් සම්මුතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වුණු සම්මුතිය නැවතවතක් සංශෝධනය කළ යුතු වෙනවා. ඒක අපි විසින්ම. මොකද සමල්ලාවට A කියන කණ්ඩායමෙන් දුන්න ඇතැම් කරුණු B කියන කණ්ඩායමක් දීලා තියෙනවා. ඒතකොට Z කියන කණ්ඩායමක් දීලා තියෙනවා. එතකොට ඒකෙත් ඇතුළත් වෙලා තියෙනවා යම් යම් මේකට නෑදෑකම් කියන කරුණු කාරණා. එතකොට අපි මේ මොහොතේ කරන්නේ දැන් අපිට ඇත්තටම සමහරු කියන කොහොමලගේ සම්මුතිය දීපියක්. එහෙම මේ පිස්සු බල්ලෝ වගේ පාර්ලිමේන්තුවේ අර එක රැයින් පනත් සම්මත කරගන්නවා. හරිද? එකෙක්වත් දන්නේ නැහැ මොකද්ද සම්මත කරපු පනත කියලා. හරිද? පනත් සම්මත කරන අද සම්මත කරන එකට මොකෙක් හරි ඔක්කොම නිදි කිරා වැටි ඉඳලා පුටුවල අර මයිනෝ වගේ ටක් ගාලා නැගිටලා අත උස්සලා හරි මම එකයි කියනවා. නිකන් හරි කෝල් එකක් දීලා බැලුවොත් එහෙම මේ අර දැන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිට පුළුවන් මොනවද ඒවා දැනගන්න. නිකමට හරි දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මොකද්ද අනේ මොකද්ද වන්දනේ මගේ දැන් හිතියේ නේ. හරි සරලයි. ඒ කියන්නේ මේ රට වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල සම්මත කරගන්නා වූ පනත් පිළිබඳව උතනින් බහුතරයකට දැනුමක් නැහැ. මොකද එන්නේ රණ්ඩු වෙන්න බලාගෙනනේ. බොරුවට කියවන්න බලාගන්නේ, කෑ ගහගන්න බලාගන්නේ, කුණුවarp කියන්න බලාගන්නේ. හැබැයි මේ අපේ සම්මුතිය තුළ එහෙම දෙයක් නැහැ. මේ හැම කෙනෙක්ගේම කරුණු එකතු කරනවා. එකතු කරලා අපි තනි සම්මුතියක් නිර්මාණය කරමින් තමයි ඉන්නේ මේ මොහොතේ. එතකොට ඒ සම්මුතිය සරලව ඒක අපිට එක පිටුවකට ගන්න පුළුවන් වේවි. ඒ කියන්නේ එක පරිච්ඡේදයකට අපිට ගන්න පුළුවන් වේවි කරුණු වශයෙන්. හැබැයි ඒක නැවත වතාවක් දීර්ඝ වශයෙන් ඒකේ අනු ලක්ෂණත් එක්ක ඒ කියන්නේ තව ටිකක් වැඩි පිටු ගන්නකින් සම්මුතිය දිග ඇරෙනවා. ඒක නියමිතයි. දැන් මේ මොහොතේ ඒක නිර්මාණය වෙමින් තියෙනවා. මොකද සම්මුතියක් කියන එක අර මං කිව්වේ පාර්ලිමේන්තු පනත වගේ එක දවසෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද අපි නිර්මාණය කළ යුතු වන්නේ මේ රටේ ජනතාවට ජනතා හිතවාදී සහ අනාගත පරම්පරාව වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්ති මාලාව. අර පිස්සු බල්ලෝ වගේ කෑ ගහලා බුරලා බත් එක හම්බුනම කාලා කට්ටියගෙන ඉන්න එකක් නෙමෙයි. එහෙමනම් මේක මතුත් අපේ උපදින නූපදින හැම දරුවෙක් වෙනුවෙම සුබවාදී වූ සිස්ටම් එකක් තමයි. මෙන්න මේක තමයි සිස්ටම් එක. ඒ සිස්ටම් එක තමයි අපි මේක තුල නිර්මාණය කරන්නේ. සිස්ටම් එක කියන්නේ මේ රටේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේ රටේ මේ පුද්ගල වන්දනාවෙන් අයින් වෙලා ප්‍රතිමත්ති මාලාවක් එක රට අරගෙන යන්නට පුළුවන්. රටට ජනතාවට දරුවන්ට සෞඛ්‍යයට අධ්‍යාපනයට කෘෂිකර්මයට මේ හැම දෙයකටම සුබවාදී වූ යහපත් ප්‍රතිපත්ති මාලාවක් තමයි මේක තුල නිර්මාණය කරන්නේ. බොහොම ස්තුතියි. අපි ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඒක පුදුදුරු කාලෙදී අපිට දකින්න පුළුවන් වෙයි කියලා. කෙසේ වෙතත් අපි ඇත්තටම සතුටු වෙනවා මේ විශේෂයෙන්ම බොහොම පැහැදිලි අරමුණක් එක්ක බොහොම ඉතාමත් මේ හොඳ ජවයක් එක්ක මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපිට ඇත්තටම විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න අපි ඒ කියන්නේ බොහොම සුබවාදී විදිහට බලාගෙන සිටිනවා. ඉතින් මම හිතනවා අපි ඔබලා සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරනවා. මේ අරගලයේ දිගටම ඉඳලා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ හෙට දිනයක් උදා කරගන්න අපිට පුළුවන් වෙයි කියලා. ඉතින් දුලිකා මට එක ඉල්ලීමක් තියෙනවා අයියා. ඒ ඉල්ලීම තමයි මගේ රටෙන් මේ වෙලාවේ දුර බැහැර වෙලා ඉන්න අපේ හැම ශ්‍රී ලාංකිකෙක්ටම හරිම ආදරෙන් මම ඉල්ලා සිටිනවා. මේ මොහොතේ මේ රටේ තියෙන මේ වාතාවරණයත් එක්ක ඊටාම අවදියෙන් ඉන්න. මොකද ඔබේ සහාය අපිට අවශ්‍යයි. ඔබේ සහාය අපිට අවශ්‍යයි. අපි ලිඳක් ඇතුලේ නම් ඉන්නේ. ඔබ ලින් කටේ නම් ඔබ ඉන්නේ. ලින් කට වට කරගෙන නම් ඔබ ඉන්නේ. එතකොට ඔබේ සහයෝගයෙන් තමයි අපිට මේ ලිඳෙන් ගොඩට එන්නට පුළුවන් වෙන්නේ. ලින් පතුලේ ඉන්න අපට ලිඳෙන් ගොඩ වෙන්නට ඔබේ සහාය අවශ්‍යයි. ඒ හින්දා මම හරි ආදරෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේ ඕගොල්ලෝ හැම කෙනෙක්ම අපේ වටේ එකතු වෙන්න බොහොම අවදියෙන් ඉන්න ඔබේ සහයෝගය අපිට අවශ්‍යයි. ඔබේ අදහස් අපිට අවශ්‍යයි. හේතුව ඔබ මේ දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත් හොඳ ප්‍රොපර් ඒ කියන්නේ හොඳ සිස්ටමැටිකලි රටවල් ඇතුළේ ඔබ ජීවත් වෙන්නේ. හොඳ සිස්ටම් තියෙනවා. මොකද මේ සිස්ටම් අපිට ප්ලාන් කරන්නට අවශ්‍යයි අපේ රටේ. අපි ඉදිරියේ ඒවා ඉතාමත් වැදගත් මේ මොහොතේ. මොකද මේක මේ අපිට එක වියටයකින් එක හාල්ලටයකින් බතක් උයන්න බෑ. අපිට ඒකට යම් ප්‍රමාණයක් අවශ්‍යයි. හරිද? ඒ යම් ප්‍රමාණයම එකතු කරලා ඒ ඉන්න ප්‍රමාණයට අනුව එකතු කරලා බතක් කිව්වොත් තමයි හැමෝගෙම කුසගින්න නිවන්නට පුළුවන් බත් හැන්දක් හරි බෙදා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා මම ආරාධනා කරන හැම කෙනෙකුටම මේ වෙලාවේ බොහොම ශක්තිමත්
එක මොහොතකටවත් ඒකෙන් ඉවත් වෙන්න එපා. බොහොම ශක්තිමත්ව රටට ආදරය කියලා එක වචනකින් හරි කියනවනම් මේක තමයි රටට ආදරය කරන්න තියෙන හොඳම මොහොත. ඒ හින්දා මේ රට අපි නැවත වතාවක් ගොඩ ගන්නට නම් ඔබේ සහාය අපිට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම මම හිතනවා ඒ පණිවිඩය මම හිතන්නේ විශේෂයෙන් විදේශයන් ශ්‍රී ලාංකික හැම දෙනෙක්ම මම හිතනවා ඒ පණිවිඩයේ තියෙන වැදගත්කම තේරුම් ගනී කියලා. ඉතින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ ඔබේ කටයුතු සහ විශේෂයෙන්ම අපේ අරකට භූමියේ සහ සිටින සහ මේ නව වෙනසක් සඳහා ප්‍රාර්ථනා කරන හැම දිනක් සමගම බොහොම කිට්ටුවෙන් ගනුදෙනු කරන්න. ඉතින් අපි නැවතත් නුදුරු දිනයකදී අපි නැවතත් අපි හමු යමු මේ සාකච්ඡාවකට. ඉතින් දුලීක අපි ඔබට සුබපතනවා මිත්‍රෝ. ඔබ වේසම මානසික ඉන්න දිනයක් ඊයේ දිනෙත් ඔබ වේසෝ හිටියේ මම දන්නවා. ඉතින් අපි දැන් නැවත ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ සමග මේ කාලය ගත කිරීම සම්බන්ධයෙන් නේද? ආයුබෝවන් දුලීක. ආයුබෝවන් වේවා.